ඕගොල්ලු හැමෝම සාදරෙන් පිළිගන්නවා මගේ YouTube ලෙසන් එකට. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ Python data structures වල string manipulation and list කියන part එක තමයි අපි අද ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ බලන්න Python වල මේ data structures ගැන ඉගෙන ගන්නකොට අපි එක එක data types ගැන ඉගෙන ගන්නවා. හරි? string manipulation ගැන ඉගෙන ගන්නවා, ඊට පස්සේ ඉගෙන ගන්නවා list ගැන ඉගෙන ගන්නවා, tuple ගැන ඉගෙන ගන්නවා, dictionary ගැන ඉගෙන ගන්නවා, sets කියලා එකක් ගැන ඉගෙන ගන්නවා. හරි? ඔය ටික තමයි අපිට තියෙන මේ Python වල data structures. අපි බලමු මේ data structures කියන්නේ වලින් කියන්නේ මොනවද කියලා. string manipulation. string manipulation කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම අපි දැන් මේ මෙතන සෙල්ලම් කරන්නේ අකුරු එක්ක. string ඒ කියන්නේ characters එක තමයි අපි දැන් මෙතන සෙල්ලම් කරන්නේ. මේ බලන්න string can be concatenated with the plus operator and repeat with the මේ star operator තරුව. එතකොට අපිට මේ string එකක් ගත්තොත් එහෙම string එක කොහේ හරි ධන ලකුණ තිබ්බොත් එහෙම එතනින් කියන්නේ string දෙකක් එකට එකතු වෙනවා කියන එක. හරි? මේ මෙතන තරු ලකුණ තිබ්බා කියලා කියන්නේ string දෙකක් repeat වෙනවා කියන එක තමයි කියන්නේ. මේ බලන්න. මෙතන ඉස්සෙල්ලාම 9 ධන 8. දැන් මේ Python වල අපි මෙහෙම එකක් දුන්නොත් එහෙම මෙතන උත්තරේ මොකද්ද වෙන්නේ? 9 කියන්නේ එතකොට මෙතන integer එකක්. 8 කියන්නේ integer එකක්. එතකොට integer දෙකක් ළඟ මෙන්න මේ මාක් එක තිබුණොත් එහෙම මෙතන කියන්නේ concatenation එකක් නෙවෙයි. මෙතන කියන්නේ concatenation එකක් කියන්නේ දෙකක් එකට එක ළඟට එකතු කිරීමක්. මෙතන කරන්නේ කෙලිම mathematical addition එක. මේ බලන්න 9 + 8 17යි එන්නේ කෙලිම. හරි? 9 ධන 8 17යි එන්නේ. හරි? එතකොට මේකට උත්තරේ මොකද්ද? 17යි. හරි? ඊට පස්සේ මේකට උත්තරේ මෙහෙම දුන්නොත් මොකක්ද එන්නේ උත්තරේ? කොකෝ කියන්නේ කට්ටියගේ උත්තර ඕන. මේක මේ ඔයගොල්ලොත් එක්ක මම යන්න ඕන පාඩමක්. හරි? මම විතරක් මෙහෙම කියවගෙන ගිහිල්ලා වැඩක් නැහැ. කියන බලන්න මේකට උත්තරේ. හරි? මම 9 මෙහෙම දෙනවා. හරි? 8 මෙහෙම දෙනවා. හරි? එතකොට මේ 9 කියන්නේ මොකද්ද? string එකක්. 8 කියලා කියන්නේ string එකක්. එතකොට string දෙකක් ගාව මේ ධන ලකුණ තිබුණොත් එතනින් වෙන්නේ මොකද්ද? mathematical addition එකක් නෙවෙයි concatenation එකක් තමයි වෙන්නේ. හරි? හරි. එතකොට මේකේ උත්තරේ කීයද? 98. තේරුණාද? 98 එන විදිහ ඒ බලන්න මේ quotes එක එන විදිහ ඒ උත්තර වලට ඒ විදිහටම ඔයගොල්ලෝ ලියන්න ඕන. හරි? ඊට පස්සේ මේක මොකද මෙතන වෙන්නේ? කියන්න බලන්න. ඔන්න දැන් අපි integer එකකුත් එකතු කරා, string දෙකකුත් එකතු කරා. මෙතන වෙන්නේ මොකද්ද? 9 කියන්නේ integer එකක්, 8 කියන්නේ string එකක්. මොකද්ද? කියන්න බලන්න. ඔව් උත්තරේ කියන්නේ කොකෝ උත්තර ඕන. කතා කරන්න. කොහොටි උත්තර දෙන්න බය වෙන්න එපා. හරි? මෙතන එන්නේ මොකද්ද අපිට මේ type දෙකක් එකතු කරන්න බෑ. මෙතන error එකක් තමයි එන්නේ. දැක්කද? මෙහෙම අයියේ error එක එන්නේ හේතුව මේක type දෙකක්. එතකොට මෙහෙම එකක් අපිට ගන්න බෑ. තේරුණාද? එතකොට මේක error එකක් තමයි අපිට මෙතන display වෙන්නේ. හරි? ඊට පස්සේ බලන්න මම මෙහෙම ගත්තොත් S සමානයි Python programming මේක මේ මෙහෙම තිබුණාට මේක අපි එන්න ඕන. හරි? Python programming මට හරි මේකට හරියටම උත්තරේ දෙන්න කවුරු හරි ටක් ගාලා ඉක්මනට මට හරියටම උත්තරේ ඕන. right ඔන්න උත්තරේ එන විදිය. හරි? මේක S කියවුවොත් එහෙම Python programming තේරුණාද? මෙන්න මේක තමයි එතකොට මේකේ උත්තරේ එන්නේ. පැහැදිලිද? උත්තරේ මේ සිංගල් මට එකක් කියන්න අමතක වුණා. මේ සිංගල් කෝට්ස් දෙකක් ඇතුළේ තමයි උත්තරේ එන්නේ. හරි? S කියලා ගහනවා මම hello ඊට පස්සේ S+ Python programming. මොකද වෙන්නේ? S+ මෙතන මට හරියටම උත්තරේ ඕන. right කටි උත්තර දෙන්න බලන්න. ඉක්මන් කරන්න. මේ බලන්න. හරි? මොකක්ද එන්නේ? ඉස්සල්ලා S කියන්නේ මොකක්ද? hello කියන එක type වෙනවා. හරි? මම මේ උත්තරේ එන්න කලින් කියන්නේ. හරි? hello කියන එක type වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? hello කියන එක type වෙනවත් එක්කම ඒකට එකතු වෙනවා Python කියන එක. එතකොට hello කියන එකයි Python කියන මේ වචන දෙක එක ළඟ වචන දෙකක් වෙන්න ඕන. ඊට පස්සේ ආයෙත් එකතු වෙනවා මොකද්ද? programming කියන වචන එකතු වෙනවා. programming කියන වචන එකතු වෙනකොට මේ පේනවද මෙතන හිස් තැනක් තියෙනවා. හිස් තැනක් තිබිලා තමයි එකතු වෙන්නේ. එතකොට hello Python කියලා එක වචනයක්, programming කියලා තව වචනයක් වෙනවා. හැබැයි ඒ දෙකටම මෙන්න මේ වගේ single quotes දෙකේම එන්න ඕන බලමු.
දැක්කද? ඔන්න ඔය විදිහට තමයි උත්තරේ එන්නේ. පැහැදිලිද? හරි. එතකොට දැන් මේ string එන රටාව ඔයගොල්ලෝ අඳුර ගන්න. හරි? right. ඊට පස්සේ දැන් තේරෙනවනේ මේ මෙතන ප්ලස් මාර්ක් එකකින් කියන්නේ මොකද? string දෙකක් concatenate කරන එක. concatenate කරනකොට හොඳට මතක තියාගන්න අපි වෙන වෙනම වචන දෙකක් දුන්නත් ඒ වචන දෙක ස්පේස් එක automatically තියාගන්නේ නැහැ. ඔක්කොම වචන ටික එක ළඟ තමයි යා print කරන්නේ. හරි? output එක දෙන්න. ඒක නිසා අපි දෙන්න නම් අපි ස්පේස් එකක් තියන්න මෙන්න මේ වගේ අපි manually මේ මොකද අපි ඩබල් කෝට් එකට එහා පැත්තෙන් ස්පේස් එකක් දෙන්න ඕනේ. පැහැදිලිද? හරි. ඊට පස්සේ repetition එක. right? කියන්න බලන්න මේකට උත්තරේ. මේ ලේසි මේ බලන්න. හරි? s කියලා hello කියලා එකක් දෙනවා. හරි? ඊට පස්සේ මම දෙනවා s මේ තරුව 3 දෙනවා. ඒ කියන්නේ මේක උත්තරේ ඔයගොල්ලෝගේ අහලත් වැඩක් නැහැ. 3 පාරක් print කරන්න. එතකොට hello 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 ස්පේසස් නැහැ. තේරුණාද? මේ සිංගල් කෝඩ් එකත් අනිවාර්යෙන් එනවා. ඔයගොල්ලෝ මම මේ ටියුට් එක ඔයගොල්ලන්ට දුන්නාට පස්සේ ඔයගොල්ලෝ මේ ටියුට් එකේ මේ උත්තර ටික අනිවාර්යෙන් මාක් කරගත යුතුමයි. හරිද? හරි. ඊට පස්සේ මේක කියන්න බලන්න. hello plus ICT 3 කියලා තියෙනවා. හරි? මේ ලේසි. මෙන්න මේ ICT කියලා දුන්නා 3 කියලා දුන්නේ. මේක අතන ඔයගොල්ලෝ උත්තරය අහන්නත් වැඩක් නැහැ. හරි? මොකද වෙන්නේ? ටික හිතලා කියන්නේ. hello කියන වචන ටයිප් වෙනවා. හරි? ඒත් එකම ICT බලන ICT කියන වචනේ මොකක් වෙනවද? 3 පාරක් රිපීට් වෙනවා. ICT ICT ICT. එතකොට මේකේ උත්තරේ වෙන්නේ මොකද? hello ICT 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 කියලා තමයි උත්තරේ එන්නේ. එතකොට මේකේ නා ඔන්න විදිහට තමයි එන්නේ. අර ස්පේසස් නැහැ කොහෙවත්. තේරුණාද? හරි. එතකොට දැන් මේ වෙද්දී ඔයගොල්ලන්ට තේරෙනවා කියලා හිතනවා. හරි? string වල concatenation එකයි repetition එකයි තේරෙනවා කියලා හිතනවා. හරිද? ඊට පස්සේ right ගත්තොත් එහෙම බලන්න අපි මේ ඔන්න දැන් තව ඔන්න දැන් චුට්ටක් string manipulation වල පොට්ට ගැඹුරට යනවා. හරි? දැන් මම මේකේ මේ උත්තර පුරවන්නේ නැහැ. හරි? උත්තර පුරවන්නේ නැහැ. ඕගොල්ලොම මේවා මම මේ කිව්වට පස්සේ වීඩියෝ එක බලලා ආපහු ඒ උත්තර ටික පුරව ගන්න. හරි? සාමාන්‍යයෙන් මෙන්න මේකයි කතන්දරේ. හරිද? මේ බලන්න. හරි? මෙන්න මෙහෙම අපි මොනවා හරි Python වල string එකක් දුන්නාට පස්සේ හොඳට අහගන්න. හරි? Python විසින් මේ string එක index කරගන්නවා. මොකද මේ index කරගන්නවා කියලා කියන්නේ? එයා මේ string වලට මේ මුලින්ද නම් කරන්න පටන් ගන්නවා index ටික. මුලින්ම බිඳුවෙන් පටන් ගන්න. බිඳුව 1 2 3 4 5 6 7 8 9 10 හිස්තැනක් තියෙනවා නම් හිස්තැනත් ඉන්ඩෙක්ස් කරගන්නවා. 11 12 ඔහොම මේක ඉවර වෙනකම්ම ඉන්ඩෙක්ස් කරගන්නවා. ඉන්ඩෙක්ස් කරගන්නේ මොකෙන්ද? පටන් ගන්නෙ මොකෙන්ද? බිඳුවේ. තේරුණාද? බිඳුවේ. right. එතකොට ඒ වගේම තමයි හොඳට අහගන්න මම මේ කියන දේ. හරිද? ඊට පස්සේ දැන් අපි ඉස්සරහින් ඉඳන් මේ කියන්නේ වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තටනේ ඉන්ඩෙක්ස් කරගෙන ගියේ. ඒ වගේම තමයි මෙයාගේ ඉන්ඩෙක්සින් එකක් තියෙනවා. දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට ඉන්ඩෙක්සින් එකක් තියෙනවා. ඒ කොහොමද දකුණු පැත්තෙම තියෙන එක පටන් ගන්න කීයෙන්ද? ඍණ 1කින් පටන් ගන්න. එතකොට මේකේ n සමානයි ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4, ඍණ 5, රින 6 ස්පේස් එකක් තියෙනවා ඍණ 7 ඍණ 8 ඔය විදිහට දකුණු පැත්තේ ඉඳන් ඍණ විදිහට මෙයා නම් කරගෙන එනවා. තේරුණාද? හරි. එතකොට ඔන්න ඔය නාමකරණය අනුව එතකොට දැන් අපිට මේ වැඩ කැරි ටික සෙල්ලම් ටික බලන්න පුළුවන් මොකද්ද මේ වෙන්නේ කියන එක. හරි? right. ඔන්න මම මේක කොපි කරලා ගන්නවා IDE එකට. word කියන එක ගත්තා. introduction to python කියන එක ගත්තා. හරි. right. මම මෙන්න මෙහෙම දුන්නොත් එහෙම word මේ දැන් මේ අද කරන ටික හරි ඉන්ට්‍රස්ට්. හරි? word 0 දුන්නොත් මොකද වෙන්නේ? මෙයා print කරන්නේ මේ බිඳුව වෙනි index එකේ තිබුණ එක තමයි print කරන්නේ. එතකොට බිඳුව වෙනි index එකේ තියෙන්නේ මොකද්ද? i අකුර. එහෙනම් මෙයා print කරන්න ඕන i අකුර. i අකුර print කරන්නේ මේ single quotes ඇතුලේ. තේරුණාද? word right. word එක කියලා කියන්නේ මෙතන එතකොට print කරන්නේ n අකුර. දැන් මෙහෙම දුන්නොත් මොකද වෙන්නේ? මේ බලන්න. word එක මෙයා හොඳට මතක මේ ටික හොඳට අවබෝධ කරගන්න. හරිද? බිඳුවෙන් පටන් අරගෙන 3 වෙනකම් print කරන්න කියන එක තමයි මෙයා කියන්නේ. හැබැයි 3 print කරන්නේ නෑ මෙයා. හරි? මේ අන්තිමට තියෙන එක මෙයා අතාරිනවා. එතකොට මෙහෙම දුන්නොත් එහෙම මෙයා print කරන්නේ 0.1 2 විතරයි. මේ මෙතන තියෙන එක print කරන්නේ නෑ.
හරි එතකොට මේකට උත්තරේ එනවා නම් එන්න ඕන 0.1 int කියලා තමයි එන්න ඕන. තේරුණාද? හරි. එතකොට මේකට උත්තරේ මොකක්ද දෙන්නේ? එන්න පුර එනවා. හරි. right මේක බලමු ගහලා. මේ බලන්න. හරි. int තේරුණාද? right. එතකොට int කියන එක තමයි මේකට උත්තරේ එන්නේ. ඊට පස්සේ බලන්න. මෙතනින් කියන්නේ මොකද්ද? 8 ඉඳන් 14 වෙනකම්. හරි? 8 ඉඳන් 14 වෙනකම් කියලා කියන්නේ දැන් හොඳට මතක තියාගන්න මේ string manipulation අපි මේ සිද්ධ කරද්දී කවදාවත් දැන් 8 ඉඳන් 14 දැන් මේක මෙහෙම ගහලා උත්තරය අරගෙන ඕගොල්ලෝගේ ටියුට් එක එළියව කියලා කිසිම දැනුමක් ඉන්නේ නැහැ. ඕගොල්ලෝ මොලේ කල්පනා කරන්න මේකට එන්න ඕන උත්තරේ මොකක්ද කියලා මේ කන්සෝල් එකෙන් අපි උත්තරේ ගන්න කලින්. හරි? එහෙම නැතුව නම් මේක මේ තමන්ගේ ඔළුවට යන්නේ. එතකොට බලන්න 8 කියන්නේ මොකද? 0 1 2 3 4 5 6 7 8 වා. T අකුර තමයි 8 කියලා කියන්නේ. 8 ඉඳන් 14 වෙනකම්. 8 9 10 11 12 13 14 තමයි O. එතකොට O අකුර එන්නේ නැහැ. එතකොට මෙන්න මෙතන. මෙන්න මේ ටික තමයි එන්න ඕන. තේරුණාද? right. බලන්න. හරිනේ. එතකොට ඔන්න ඔය වගේ තමන් ඒ කියන්නේ ප්‍රශ්නය උත්තරය ලැබෙන්න කලින් තමන් හිතලා හරි තමන් හිතලා උත්තරේ ලියන්න ඕනේ. නැත්නම් තේරුමක් නැහැ මේක. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. එතකොට මෙන්න මේ වගේ එකක් ආවොත් මෙතනින් කියන්නේ මොකද්ද? මේ බලන්න. එතකොට මෙතන මේ ටික් දෙකෙන් ඉස්සරහා මොකුත් තියලා නැහැ. ටික් දෙකෙන් ඉස්සරහා මොකුත් නැහැ කියලා කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? මුල ඉඳලම පටන් ගන්න කියන එක. මුල ඉඳලා 4 වෙනකම්. හැබැයි 4 print කරන්නේ නැහැ. හරි? ටික් දෙකෙන් ඉස්සරහා වම් පැත්තේ මොනවත් නැහැ කියලා කියන්නේ මුල ඉඳලා පටන් ගන්න කියන එක තමයි. එතකොට මේ ඒ වගේම තමයි මෙතන ටික් දෙකෙන් දකුණු පැත්තේ මොනවත් නැහැ කියන්නේ අන්තිමට යනකම් යන්න කියන එක තමයි කියන්නේ. එතකොට එහෙනම් මේකට උත්තරේ එන්න ඕන මොකද? මුල ඉඳලා 4 වෙනි එක එනවා. 0 1 2 3. ඕ අකුර එන්නේ නැහැ. intr. හරි? මේකේ 8 ඉඳන් එහාට යනවා. එතකොට 8 ඉඳන් මේ ඔක්කොම ටික. හරි බලමු. intr හරි. ඊට පස්සේ අපිට අහනවා 8 ඉඳන් අන්තිම වෙනකම්. හරි? මෙන්න මේකෙන් පැහැදිලිද? එතකොට මේ වගේ ඒවා දැන් මම හිමීට කියාගෙන යනවා. ඔයගොල්ලෝ කැච් කරගන්න පුළුවන් වෙන්න. හරි? ස්ලෝ වැඩි නම් කියන්න. හරි? right. හරි මම මේ 2 3යි පුරවන්නේ. ඊටු ටික ඔයගොල්ලෝ පුරව ගන්න. මේක මම ටියුට් එකේ එව්වට පස්සේ. හරි? මොකද නැත්නම් ඔයගොල්ලෝ ඉගෙන ගන්න නැහැ මෙතනින්. ආයේ මේක ගෙදර ගියාට පස්සේ මේක මෙහෙමම තමයි. හරි? හරි. ඊට පස්සේ බලන්න අපි ඍණ 3. ඔන්න බලන්න ඍණ 3ෙන් මොකද කරන්නේ? දැන් අපි මේ වගේම තමයි මෙතන. අපි මෙතන මේ වර්ඩ් බිඳුව කියලා ගහුවාම බිඳුව ඩිස්ප්ලේ වුණා වගේ තමයි වර්ඩ් ඍණ 3 කියලා ගහුවට පස්සේ ඍණ 3 ඩිස්ප්ලේ වෙනවා. ඍණ 3 කියන්නේ මොකක්ද? මේක ඍණ 1, ඍණ 2, h අකුර. h අකුර ඩිස්ප්ලේ වෙන්න ඕන. හරි? මම අහලා පෙන්නන්න ඕනේ නැහැ. මෙතන කියන්නේ මොකද්ද? වර්ඩ් වල මුල ඉඳලා ඍණ 5 වෙනකම්. තේරුණාද? මුල ඉඳලා ඍණ 5 වෙනකම්. එතකොට ඍණ 5 කියලා කියන්නේ ඍණ 1, ඍණ 2, ඍණ 3, ඍණ 4, ඍණ 5. ඍණ 5 ගණන් ගන්නේ නැත. තේරුණාද? ඍණ 5 ගණන් ගන්නේ නැත. ඒක නිසා මුල ඉඳලා ඍණ 5 වෙනකම්. මෙන්න introduction to p මෙන්න මෙතෙන්ට එනකම් තමයි print වෙන්නේ. හරි? ඔන්න කරලා බලමු. හරි? දැක්කද? right. මෙතන කියන්නේ මොකද්ද? හැමතිස්සෙම මේ ටිප් දෙකේ වම් පැත්තේ තියෙන්නේ මොකද්ද? ඔය කතා කරන්න ඔයගොල්ලෝ පටවහගෙන ඉන්න එපා. හරි? ටිප් දෙකේ වම් පැත්තේ තියෙන්නේ අපි පටන් ගන්න තැන. ටිප් දෙකෙන් දකුණු පැත්තේ තියෙන්නේ අවසන් කරන තැන. හැබැයි ටිප් දෙකෙන් දකුණු පැත්තේ තියෙන වැලියු එක ගන්නෙ නැහැ. ගන්නෙ නැහැ කියලා 3 තියෙනවා නම් තුන්වෙනි එක ගන්නෙ නැහැ. පළවෙනි එක ගන්නවා. ඔන්න ඔය තියරිස් ටික හොඳට ඔයගොල්ලෝ ඔළුවට දාගන්න. හරිද? නැත්නම් මේක මේ අමාරුයි මේ වැඩේ කරන්න. නැත්නම් මේක පැටලෙනවා විතරම. මෙතනින් කියන්නේ මොකද? ඍණ 12න් පටන් අරගෙන අවසානයේට යනකම්. તો ඍණ 12න් පටන් ගත්තොත් එහෙම ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 ඍණ 8 ඍණ 9 ඍණ 10 ඍණ 11 ඍණ 12 ඍණ 12 කියන්නේ I අකුර. I අකුරෙන් පටන් අරගෙන හරි
අවසානයට යනකම් කියන්නේ මේ පැත්තට නෙවෙයි. දැන් මේ පැත්තෙන් පටන් ගත්තට මේ පැත්තට නෙවෙයි මේ පැත්තට. අවසානයේ හැමතිස්සෙම තියෙන දකුණු පැත්තේ ආරම්භයේ තියෙන වම් පැත්තේ. හරි? එතකොට I අකුරෙන් පටන් අරගෙන ඉතුරු ටික කොහොම ටික print වෙනවා. පැහැදිලිද? හරි. මෙතනින් කියන්නේ මොකද්ද? ඍණ තුනේ ඉඳන් ඍණ 3 වෙනකම් print කරන්න. හරි ලේසි. 3 එතකොට 3 තියෙන්නේ කොහෙද? 1 බිඳුව 1 2 3 R අකුරේ ඉඳන් ඍණ 3 වෙනකම්. ඍණ 3 කියලා කියන්නේ ඍණ 1 ඍණ 2 ඍණ 3 H අකුර. හරි H අකුර නැතුව T අකුර වෙනකම්. R අකුරේ ඉඳලා T අකුරට වෙනකම් print කරන්න. හරි ලේසි. ඍණ 14 ඉඳන් ඍණ 5 වෙනකම්. එතකොට බලන්න ඍණ 14 තියෙන්නේ කොහෙද? ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 ඍණ 8 ඍණ 9 ඍණ 10 ඍණ 11 ඍණ 12 ඍණ 13 ඍණ 14 T අකුර. නේද? හරි නේද? මම ගණන් කරා. හරි. T අකුරේ ඉඳන් ඍණ 5 වෙනකම්. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 Y. તો Y අකුර print වෙන්නේ නැහැ. මෙතන T අකුරේ ඉඳන් P අකුර වෙනකම් print වෙනවා. පැහැදිලිද? right මේව පැටලෙනවා. ඔන්න මේක තවත් පැටලෙනවා. ඍණ 14 ඉඳන් ධන 10 වෙනකම්. ඍණ 14 කියන්නේ මොකද්ද? ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 ඍණ 8 ඍණ 9 ඍණ 10 ඍණ 11 ඍණ 12 ඍණ 13 ඍණ 14 T අකුර. T අකුරෙන් තමයි පටන් ගන්න. අවසාන වෙන්නේ කොහෙන්ද? 10. 10 කියලා කියන්නේ මේ ධන 10 නේ ධන මේ පැත්තේ තමයි. බිංදුව 1 2 3 4 5 6 7 8 9 10. 10. හැබැයි 10 ගන්නෙ නෑ. එතකොට එහෙනම් I අකුරේ නවතිනවා. එතකොට TI තමයි මේකට උත්තරේ. පැහැදිලිද? හරි. ඍණ 12 ඉඳන් 2 වෙනකම්. ඍණ 12 කියන්නේ මෙතනනේ. කො බලන්න. ඍණ 12. ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6 ඍණ 7 ඍණ 8 ඍණ 9 ඍණ 10 ඍණ 11 ඍණ 12. ඍණ 12 කියන්නේ ඕව අකුර. ඍණ 12න් පටන් අරගෙන 2 වෙනකම්. 2 කියලා කියන්නේ බිංදුව 1 2. මොකක්ද උත්තරේ? මේක කියන්න බලන්න. රයිට්. කො උත්තරේ දාන්න ටක් ගාලා යන්න උත්තරේ. අපි පටන් ගන්න කොහෙන්ද? ඍණ 12න්. ඍණ 12 තියෙන්නේ අපි T අකුර නේද? ඍණ 12 ආවේ. හරි. ඍණ 12. හරි T අකුර ඍණ 12 මෙතන තියෙන්නේ 2 මෙතන තියෙන්නේ T අකුර. හරි. ඒතර කවදාවත් මෙහෙ ඉඳන් මෙහෙට කියවන්නේ නැහැ. හරි. අපි හැමතිස්සෙම දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට තමයි print කරගෙන යන්නේ. ඕන එක ගහලා බලමු. ඔය එරර් එකක් යනවා කිව්ව කට්ටිය ගහලා බලලා එරර් එකක් මේ එනවනම් වැඩක් නැහැ. හරි. sorry එරර් එකක් කොටයි නේ. එරර් එකක් නෙවෙයි මේක empty string එකක්. එහෙම එකක් නැහැ කියලා කියන්නේ. මම පැටලුණා. ඒක එරර් එකක් නෙවෙයි ඉන්නේ empty string එකක්. කාට හරි ආවද? කවුරුත් එහෙම කියන්නේ නැතුව ඇති. හරි empty string එකක් තමයි එන්නේ උත්තරේට. ඊට පස්සේ බලන්න word දැන් ඍණ -0 තියෙන්නේ. -0 આવොත් මොකද වෙන්නේ? හරි. මේක ඔය ගණිත මේ පැත්තෙන් හිතන්න ඕන දෙයක්. අපිට බිඳුවට ධන හෝ ඍණාගයන් තියෙනවද? නැහැ. ඒක නිසා මේකට උත්තරේ බිඳුවෙම එන එක තමයි උත්තරේ. හරි. ධන බිඳුව ඍණ බිඳුව කියලා ගණිතේ නැහැ. හරි. ඒක නිසා බිඳුව නම් ධනාවත් ඍණාවත් බිඳුවම තමයි. බිඳුවට එන්නේ I එක. හරිද? ඊට පස්සේ බලන්න. right. මේකට උත්තරේ කියන්න බලන්න. කො කටිය දාන්න බලන්න. word 0 දන word 4. word 0 දන word 4. word 0 කියලා කියන්නේ මේක. හරි. word 4 කියලා කියන්නේ බිඳුව 1 2 3 4. I O N උත්තරේ. හරි. ඒක බලන්න දෙයක් නැහැ. හරි. මේකට උත්තරේ දෙන්න බලන්න. word 32යි 4යි දන word 4යි I 32යි. ඔන්න ඕක tricky. උත්තරේ දෙන්න බලන්න. බලමු අපි මේ word වල 0 to 4 sorry මුල ඉඳලා මේ බලන්න මේක මේ තර්කය ගොඩන ගන්න තමයි. හරිද? මුල ඉඳලා 4 වෙනියා එනකම් print කරන්න කියලා කියනවා. එතකොට මුල ඉඳලා 4 වෙනියා කියන්නේ කවුද? 4 වෙනියා ගණන් ගන්න නැහැ මෙතෙන්දී. එතකොට බිංදුව 1 2 3 INTR කියන එක ඔන්න print කරනවා. හරිද? right. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයේ ඒකට එකතු කරනවා. ආයේ 4ෙන් පටන් අරගෙන අවසානයේ වෙනකම්. හරි? එතකොට බිංදුව 1 2 3 4 මේ ටික පටන් අර අවසානයේ වෙනකම්ම print කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්තිමටම වචනේම මුළු වචනේම print වෙලා තියෙන introduction to python කියන වචනේම print වෙන්න ඕන. ඒකනම්
හරි introduction to python ඔය විදිහට එන්න ඕන උත්තරය හරි single quotes එකකට එන්න ඕන උත්තරය හරිද මෙන්න මෙහෙම තිබුණොත් මේකෙන් අදහස් කරන්නේ මොකක්ද ඔව් මේකෙන් ඔක්කොම එනවා දැන් මෙතනින් කියන්නේ මොකද දැන් මේක මේ Tamanට තර්කය ගොඩනගන්න පුළුවන් දැන් හිතන්න මෙන්න මේ වගේ එකක් තිබ්බොත් එහෙම මෙතනින් අදහස් කරන්නේ මොකද කීඩ් දෙකට මුලින් මොකුත් නැහැ කියලා කියන්නේ මොකද්ද මුලින් ඉඳන් පටන් ගන්න කියන එක මුලින් ඉඳන් පටන් අරගෙන 4 වෙනකම් print කරන්න කීඩ් දෙකට පිටිපස්සෙන් මොකුත් නැහැ කියන්නේ අවසානයේ දක්වාම යන්න එතකොට දැන් මේකෙන් වෙන්නේ මොකද්ද මුලින් ඉඳන් print කරන්න ඒ වගේම අවසානයේ වෙනකම් print කරනවා අපි ඒක තැනක් දන්නේ නැහැ හරි කොහොම හරි මේකේ ඔක්කොම ටික print වෙනවා තේරෙනවද හරි එතකොට මෙන්න මේකෙන් කියන්නේ මොකද්ද රයිට් කවුරුත් මේ type කරලා කියන්න එපා හරි type කරලා කියන්න එපා මම කෙනෙක් මේකට උත්තරේ දෙන්න බලන්න word 0 ටික් දෙකක් ආයි හිස් තැනක් ආයි ටික් දෙකක් දෙක රයිට් කියන්න බලන්න උත්තරේ මෙතනින් කියන්නේ බිඳුවෙන් පටන් ගන්න කියන එක තමයි මෙතනින් කියන්නේ හරිද බිඳුවෙන් පටන් ගන්න බිඳුවෙන් පටන් අරගෙන මේ හැමතිස්සෙම දෙවනි තැන තියෙන ඉවර වෙන තැන මුකුත් නෑ කියලා කියන්නේ අවසානය දක්වා යන්න බිඳුවෙන් පටන් අරගෙන අවසානය දක්වා යන්න හැබැයි print කරන්න ඕන මොකද්ද මේ මෙතන තියෙන්නේ අපි ඉන්ක්‍රිමන්ට් අපි jump කරන්න ඕන අකුරු ගාන අකුරු දෙකෙන් දෙකට print කරන්න හරි අකුරු දෙකෙන් දෙකට print කරන්න කියන එක තමයි කියන්නේ එතකොට බලමු මේකේ එන විදිහ right මේ බලන්න මොකද මන්ද වචන ටිකක් එනවා හරි මුල අකුරේ I අකුරෙන් පටන් ගත්තා අවසානයේ වෙනකන් ගියා අකුරු දෙකෙන් දෙකට print කරා දැන් මේක බලන්න ඒ වගේ මෙතන කියන්නේ මොකද 3 වෙනි අකුරෙන් පටන් ගන්න 10 වෙනි අකුර දක්වා යන්න අකුරු දෙකෙන් දෙක print කරන්න හරි එතකොට 3 වෙනි අකුර කියන්නේ 0 1 2 3 R අකුරෙන් පටන් ගන්න 10 වෙනි අකුර දක්වා යන්න හරි එතකොට R එනවා O නැතුව D එනවා දෙන්න 4 තුනනේ 3 4 5 6 7 8 9 10 10ට එන්නේ O අකුර. ඒතර O අකුර ගණන් ගන්න I අකුර වෙනකන් දෙකෙන් දෙක print කරන්න. R D C I R D C I එන්නේ. බලන්න. මෙන්න මේ විදිහට තමයි හිතන්න ඕන. හරිද? නැතුව මේක තියන්නේ R D C I හරි. තේරුණාද? right. මේකේ මේකට එන උත්තරේ මොකද්ද? මේකේ කියන්නේ මේ බලන්න. word 4 වෙනි අකුර හරි 3 පාරක් repeat කරන්න. ඒකට එකතු කරන්න word වල 16 වෙනි අකුර. හරි word එතකොට 4 වෙනි අකුර කියන්නේ මොකද්ද? 0 1 2 3 4 O අකුර. හරි O අකුර 3 පාරක් ලියන්න ඒකට එකතු කරන්න 16 වෙනි අකුර. මේක 4 5 6 7 8 9 10 11 12 14 15 16 O අකුරු 3යි P අකුරයි එන්නේ. දැක්කද? ඔය විදිහට තරකින් ගන්න ඕනේ. මෙතන ඒ වගේ කියන්නේ දෙවෙනි අකුරේ ඉඳන් 6 වෙනි අකුර වෙනකම් 4 වෙනි අකුර වෙනකම් print කරන්න. ඒ කියන්නේ 2යි 3යි. ඒකට එකතු කරන්න 16 වෙනි එකේ ඉඳලා එහා පැත්තට. හරි? එතකොට 2යි 3 මෙන්න මේ TR කියන එක print වෙනවා. හරි? මෙන්න මේ ටික print වෙනවා. TRY THOY sorry 16 අකුරත් ගන්න 16 වෙනි අකුරත් ගන්න හරි ඒක ගන්න හරි Python කියන එක print කරනවා පැහැදිලිද හරි එතකොට ඔන්න ඔය අපි මේ string වලින් දාන සෙල්ලම් ටික තමයි ඔය දැම්මේ හරිද right එතකොට මේ exercise එකක් තියෙනවා මේ exercise එක ඕගොල්ලෝ right ඕගොල්ලෝ මේ homework එකක් විදිහට මේ exercise එක ගෙදරදි කරන්න ඕනේ. හරිද? මේ tut එක අද share කරන්න. tut එක නැති අය මට WhatsApp එකේ තමන්ගේ email එක දාන්න. හරි? මට මේ chat එකේ දාන්න එපා. මේ මට දැන් session එක ඉවර වුණාට පස්සේ chat එක බලා ගන්න විදියක් නැති වෙනවා. ඒක නිසා මට WhatsApp එකේ මේ තමන්ගේ email එක දාන්න මම මේ forward කරන්න. තේරුණාද? හරි. බලන්න අපි ඊට පස්සේ ඉගෙන ගන්නවා ඔය string manipulation එකත් එක්ක කියන string methods කියන ටිකක් ඉගෙන ගන්නවා. හරි? string methods. එතකොට string methods අපි ඉගෙන ගන්නකොට මේ බලන්න. කොහොමද string එක වචන count කරන්නේ? හරි? කී පාරක් ඒ අකුර යෙදිලා තියෙනවද? හරි? ඔය වගේ ඒවා අපි methods මගින් අපිට බලන්න. හරි? එතකොට
S කියන ස්ට්‍රිං මේ හෙලෝ වර්ල්ඩ් කියලා ස්ට්‍රිං එකක් තියෙනවා. මේ ස්ට්‍රිං එක සමාන කරලා තියෙනවා S කියන අකුරට. හරිද? එතකොට Python වල බලන්න දැන් අපෙන් අහන s.count he මෙතන count එකෙන් කියන්නේ අදාළ යම් කිසි අකුරක් කී පාරක් යෙදිලා තියෙනවද කියලා count කරන එක තමයි මෙතනින් කියන්නේ. එතකොට මේ බලන්න he කියන එක මේක ඇතුළේ කී පාරක් count වෙලා තියෙනවද? 2යි 2යි. හරිද? එතකොට ඒක නිසා තමයි 2 කියන එක මෙතෙන්ට වැටෙනවා. අපි ඕන බලමු. string methods. බලමු මේක මේ capital simple ප්‍රශ්නයක් තියෙනවා. මට මතක නැහැ capital එක ignore කරනවද allow කරනවද කියලා ඒක කරනවා. s.count he he කියන එක එතකොට මේක case sensitiveness එක තියෙනවා. හරි? ඒක නිසා මේක අපි plus කරගමු. plus කරගත්තොත් තමයි මේක 2 වෙන්නේ. හරි? හරි. ඊට පස්සේ මේ බලන්න. l අකුරු මේ කවුන්ට් එක කීයක් තියෙනවද කියලා බලන්න. එතකොට l අකුර 1යි, මෙතන 2යි, 5යි. හරි l අකුරු කවුන්ට් එක 5යි. තේරුණාද? හරි. එතකොට length of අපි හිතුවොත් එහෙම මේකේ length එක කොච්චර characters ප්‍රමාණයක් තියෙනවද මේ string එක ඇතුලේ. මේ characters ප්‍රමාණය length එක ගණන් කරනකොට හොඳට මතක තියාගන්න space උත් include වෙනවා. එතකොට මේ space එක කොහොම ටික length එක len කියලා වචනේ දැම්මා s අකුරේ length එක හොයන්න. එතකොට 17යි කියලා එනවා. හරි right ඊට පස්සේ අපිට මේ වචනය හිතන්න දැන් මේ s කියන්නේ ගොඩාක් දිග වචනයක්. මේ ගොඩාක් දිග වචනේ ඇතුලේ අපි හිතමු යම් කිසි අකුරක් හෝ අකුරු කීපයක් අපිට හොයාගන්න අවශ්‍යයි. අපි මොකද කරන්නේ? find කියන වචනේ දානවා. දැන් මේ hello world කියන එක ඇතුලේ w අකුර කොතනද තියෙන්නේ කියලා මට හොයන්න ඕනේ නම් හරි මම මොකද කරන්නේ? s.find w දෙනවා. මේ උත්තරේ වැරදියා. s.find එතකොට තමයි මේ උත්තරේ හිතලා කියන්න බලන්න. w අකුර තියෙන්නේ කීයද? 0 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියන තමයි උත්තරේ එන්නේ. මම මෙතන hello world කියන එක සමාන කරලා තියෙන capital S එක. නම් මේක simple S නෙමෙයි capital S වෙනවා. දැන් 12 වෙන උත්තරේ. දැක්කද? ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑමින් සාමාන්‍ය කරනකොට ඔය වැරදි තමන්ට එනවා. ඒකට කලබල වෙන්න ඕනේ නැහැ. මේක උත්තරේ හොයාගන්න තියෙන. හරි. මේක මේක simple S ට සමාන කරන්න. හරි. right. එතකොට s.find l අකුර. මේ බලන්න දැන් l අකුර තියෙන තැන කියන්න කියලා කියනවා. දැන් මේක ගත්තොත් මේ බලන්න l අකුරු 5ක් තියෙනවා. මේ වගේ අවස්ථාවක හරිද? මුලින්ම හම්බෙන l අකුර තියෙන ඉන්ඩෙක්ස් එක තමයි එළියට දෙන්නේ. එතකොට කීයද? 0 1 2. හරි දෙවෙනියට තමයි මුලින්ම තියෙන්නේ. හරි අපිට ඒ වගේම එක අකුරක් විතරක් නෙවෙයි අකුරු කීපයක් තියෙන සෙට් එකක් අල්ලන්න පුළුවන්. LLO හරි LLO කියන වචනේ තියෙන්නේ කීවෙනියටද හම්බෙන්නේ කියන එක තමයි මෙතනින් කියන්නේ. find එකෙන් ඒ index එක තමයි හැමතිස්සෙම return කරන්නේ. LLO වෙන මෙන්න මේ ටික හම්බෙන්නේ මේ බලන්න. 0 1 2 ඔන්න දෙකේදී තමයි පටන් ගන්න. හරි ඒක නිසා තමයි මෙතනට 2 ආවේ. පැහැදිලිද? string ඊට පස්සේ අපිට ඔගොල්ලෝ තේරෙන්නේ නැත්නම් අහන්න මම කරගෙන යනවා. හරි? right. ඊට පස්සේ බලන්න check whether string is digit or not. අපිට මොකක් හරි string එකක් තියෙනවා නම් හරි? ඒක අංකයක්ද නැද්ද කියන එක check කරගන්න පුළුවන් මේ is digit කියන ෆන්ක්ෂන් එකෙන් පුළුවන්. එතකොට මේ is ඇත්තටම මම මේක කරලා පෙන්නලා හරි? ඔයගොල්ලෝට මම මේකේ යූසබිලිටි එක මම විස්තර කරන්න. ඇයි මේ වගේ ෆන්ක්ෂන් එකක් අපිට ඕන වෙන්නේ කියලා. හරි? is digit හරි? false. දැක්කද? ඊට පස්සේ මම ආයෙ ගහනවා a සමානයි 6. අපි හිතමු මේ එතකොට a වල data type එක මොකද්ද? කියන්න කවුරු හරි a වල data type එක මොකද්ද? මේක string එකක්. a වල data type එක. string එකක් වුණත් කමක් නැහැ. ඒක අංකයක්ද නැද්ද කියන එක විතරයි මෙතනින් check කරන්නේ. ආයෙ මම a.isDigit දෙනවා. string එකක් වුණත් ඒකේ අංකයක් තියෙනවා නම් true දෙනවා. තේරුණාද? isDigit වගේ ෆන්ක්ෂන් එකක් ඇත්තටම අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ හේතුව නිසා. දැන් හිතන්න දිග ඕගොල්ලොන්ට දිග මොනවා හරි ඡේදයක් දෙනවා. හරි? ඔර ටයිප් කරලා දිග ඡේදයක් දෙනවා. කවුරු හරි කියනවා ඡේදේ තියෙන හරි
පරිච්ඡේදයේ තියෙන ස්ට්‍රිං අතර තියෙන ඉලක්කම් ගාන හොයලා දෙන්න කියලා. හරි? ඔය වගේ දෙයක් අපිට මේ is digit function එක යොදාගෙන පහසුවෙන්ම කරන්න පුළුවන් for loop එකක් දාලා. පැහැදිලිද? right. ඉතින් ඒ වගේ ඒවා අපි ඉස්සරහට කරනවා. හරි? කිසි දෙයකට බය වෙන්න එපා. right. බලන්න ඊට පස්සේ convert to upper string මේ හරි මොනවද හරි ආසයි මේවා කරද්දී. හරිද? මේවා මේ අර ඕගොල්ලෝ ඇයි මේ Python වලට බය? හරිද? දැන් ඔය Python බෑ කියන මිනිස්සු දැන් හිතන්න දැන් තමන් හිතන් ඉන්නවා නම් තමන්ට Python බෑ කියලා අනිවාර්යෙන් තමන් මේ නිකමට ID එකක් අල්ලලවත් නැතුව ඇති. හරි? ඒ හේතුව හින්දා තමයි තමන්ට Python බෑ කියලා කියන්නේ. හරි මේක ඇත්තට මේ පුරුදු වුණාට පස්සේ හරි හරියට ඇත්තම කියනවා නම් අර නිකන් අපි කියන්නේ නිකන් අර මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණා වගේ තමයි මේ ප්‍රෝග්‍රෑමින් වලට ඇබ්බැහි වුණොත් පුටුවෙන් නැගිටින්න හිතෙන්නේ නැහැ. හරි? බොරු නම් මං කියන්නේ නිකමට පොඩි ප්‍රෝග්‍රෑම් එකක් කරලා බලන්න. හරි? හරි? right අපි බලමු ඊළඟට. ඔන්න දැන් අපි S කියන එක ගත්තා. S කියන එක hello world කියන එක ගත්තා. හරි? මම ඒක ආයෙ ගහන්න මම simple S දාලා ගහන්න. හරි? right. මට මේකේ තියෙන ඒවා ටික මේ s.upper කියලා කියද්දි මෙතන බලන්න මේ simple capital mix එකක් තියෙන්නේ. ඉතින් මේ s.upper කියලා කියන්නේ අපිට මේ මුළු වාක්‍යෙම මේ බලන්න හරියද? ඔන්න practically එන එකක්. දැන් මේ ඔන්න මම word වල මොකක් හරි ගහුවා. හරි? word වල මම හිතන්නේ මේ මෙතන මොකක් හරි ඔන්න hello කියලා ඔන්නම ගැහුවා. හරි? මම මේක ක්ලික් කරලා මේ මෙතන මේ තියෙනව නේද upper case කියලා එකක්. upper case කියන එක ක්ලික් කරපු ගමන් මොකද්ද වෙන්නේ? මේ ඔක්කොම ටික capital වලට හැරෙනවා. තේරුණාද? එතකොට මේ මෙතන මේ Microsoft Word program කරලා තියෙන්නේ මේ upper case කියන එක ක්ලික් කරපු ගමන් ඒ upper case වලට අදාළ function එක run වෙන්න කියන එක. හරි? එතකොට ඒ function එක තමයි Microsoft Word Python වලින් නෙවෙයි. හරි වෙන මොකක් හරි language එකකින්. ඉතින් දැන් මම මේකෙදි s.upper s කියන එක කියන්නේ string එක upper කියලා දුන්නාට පස්සේ වරහන් දෙකක් එක දුන්නාට පස්සේ මොකද වෙන්නේ? මේ hello world කියන එක මොකද වෙන්නේ? බලන්න. upper case එකට හැරිලා. හරි? මම ඒ වගේම s.lower දුන්නොත් එහෙම s.lower මේ ඔක්කොම ටික එකපාරම simple වලින් පෙන්නනවා. දැක්කද? මොනවා කියන්නේ අර අපේ මුල් එක වෙනස් වෙලා නැහැ. තේරුණාද? ප්‍රශ්න තියෙනවා නම් ඕගොල්ලෝ ගහන්න. හරි? right. එතකොට මේ string වල අපිට ඉගෙන ගන්න තියෙන අවසාන කොටස තමයි කොහොමද මේ string එක කොටසක් replace කරන්නේ කොහොමද? හරි? එතකොට මම ගත්තා අප එක ඉස්සරහට is එන්න ඕනේ නැද්ද? හොඳ ප්‍රශ්නයක්. හරිද? ඔය is upper කියලා කියන්නේ මේක මතකද දැන් මම is digit කරා. is digit කියලා කියන්නේ ඒක ඒ function එක තමයි boolean function එකක්. ඒකෙන් කරන්නේ is digit එකෙන් කරන්නේ දීලා තියෙන string එක digit එකක්ද නැද්ද කියලා හොයන එක. හරි? මේක මේ is upper කියලා කියන එකෙන් කියන්නේ ඒක capital ලකුරක්ද simple ලකුරක්ද කියලා ඔව්ද නැද්ද කියන එක තමයි is upper කියලා එන්නේ. හරි? upper කියලා කියන්නේ කෙලිම convert කරන එක. is upper කියලා කියන්නේ ඒක ඒ string එක upper case එකේද තියෙන්නේ lower case එකේද කියන එක තමයි බලන්න. ඔන්න බලමු මම උදාහරණයක් කරලා බලන්න. හරි ඔන්න. හරි. මම මෙහෙම ගත්තොත් name සමානයි. හරි. මම මෙහෙම ගන්නවා. හරි. ඊට පස්සේ මම මොකද කරන්නේ? name.is upper කියලා ගහුවොත් මෙතනින් අහන්නේ මොකද? දමිත් කියන එක upper case එකේද තියෙන්නේ නැද්ද කියලා අහනවා. මේකේ උත්තරේ true වෙන්න ඕන. දැක්කද? is upper කියලා කියන එක මේක upper case එකේද තියෙන්නේ නැද්ද කියන එක. හරි? මම name.is lower දුන්නොත් එහෙම false කියලා එනවා. හරි? ඒ කියන්නේ මේක දමිත් මේ name කියන එක simple එකක්ද simple ලකුණු වලින්ද තියෙන්නේ කියලා. simple ලකුණු නැති නිසා false කියලා එනවා. is upper කියන්නේ ඕද නැද්ද කියන එක බලන function එකක්. upper case upper කියලා වචනේ විතර තියෙන කෙලිම translate කරන function එක. තේරුණාද? හරි. බලන්න. අපි ඊට පස්සේ කොහොමද බලමු string එකක් replace කරන්නේ කොහොමද බලමු. හරි? ආයෙ ගත්තොත් එහෙම මම මේව ගන්නම්. හරි? s සමානයි hello world. right. මම ගහුවා. ඊට පස්සේ මේ බලන්න.
s.replace කියන්නේ s කියන ස්ට්‍රිං එකේ තියෙන අකුරු රීපලේස් කරන්න මොනවද රීපලේස් කරන්න මේ මෙතන තියෙන අකුර වෙනුවට අලුතෙන් දාන්න ඒ අකුර කියලා කියන හැමතිස්සෙම මේ දෙවනියට තියෙන අලුතෙන් දාන අකුර රීපලේස් කරන්න ඕනේ අකුර වෙනුවට. හරි එතකොට මම මේක ගත්තොත් එහෙම s.replace බලන්න s.replace එතකොට දැන් තමන් හිතලා කියන්න බල අකුර තියෙන හැමතැනටම ඒ අකුර ඇවිල්ලා තියෙනවා. එතකොට මේක hello world නෙවෙයි hello world දෙන්නේ. තේරුණාද? right ඊට පස්සේ ආයෙ බලන්න s. මේ බලන්න මම දෙනවා ආයෙ මේකම දෙනවා s.replace දීලා කමාවක් දාලා එක දෙනවා. හරි දැන් ඔයගොල්ලන්ට කලින් අකුරු තැන් දෙකක් හම්බුණා. හරි දැන් මේ එක මෙතන මේ එක දෙන එකෙන් කියන්නේ එක්වරක් පමණ රීප්ලේස් කරන්න කියන එක තමයි මෙතනින් කියන්නේ. අකුරු දෙකක් තිබුණා කියලා එක දෙකම රීප්ලේස් කරන්නේ නැහැ. පළවෙනි අවස්ථාව පමණක් රීප්ලේස් කරනවා. එතකොට පළවෙනියට අකුරු හම්බෙන්නේ මේක විතරයි රීප්ලේස් කරන්නේ. එතකොට මේකේ අවුට්පුට් එක එන්නේ hello world කියලා කියන්නේ. දැක්කද? hello world. right. ඒ වගේම තමයි මේක ගත්තොත් එහෙම ඒකම තමයි මෙතන තියෙන්නේ. හරි s.replace එක දෙනවා. මම මෙහෙම දුන්නොත් එහෙම L අකුර වෙනුවට F අකුර ආදේශ කරන්න දෙපාරක්. මොකක්ද උත්තරේනේ? ඒකට මෙන්න දෙපාරයි මෙන්න මේ දෙක විතරයි වෙනස් කරන්නේ. L අකුරු පස් පාරක් තියෙන පස් පාරම කරන්න යන්නේ. දෙපාරයි මෙයා චේන්ජ් කරලා. එතකොට hello world කියලා තමයි ඉන්නේ මේ විදිහට. තේරුණාද කතන්දරේ මේ string manipulation ගැන? හරි අපි බලමු. මොනවද මේ list එකක් කියලා කියන්නේ? හරිද? ඇත්තටම අපි මෙහෙමයි. මේ list එකක් කියලා කියන්නේ. එහෙනම් නේද මම හරි list එකක් කියලා කියන්නේ සාමාන්‍ය Python වල දැන් බලන්න අපි string ගැන ඉගෙන ගත්තා. integer ගැන ඉගෙන ගත්තා. float කියන data types ගැන ඉගෙන ගත්තා. ඔය එක data types ගැන ඉගෙන ගත්තා. අපි මෙහෙමයි ගොඩක් වෙලාවට ප්‍රෝග්‍රමින් පාවිච්චි කරනකොට data ගොඩක් එක තැන පැහැදිලිව කියන්නේ යම් කිසි පිළිවෙලකට ස්ටෝර් කරලා තියාගන්න අපි පාවිච්චි කරන data structures කියලා අපි ඒවට කියනවා. හරි ඒ කියන්නේ data program එක ඇතුලේ යම් කිසි නිශ්චිත පිළිවෙලකට ගබඩා කරන හරියට පොත් රාකයක පොත් එකක් උඩින් එකක් උඩින් එකක් තියෙනවා වගේ තමයි. එතකොට data අන්න ඒ වගේ අපි ප්‍රෝග්‍රෑම් එක තුළ ගබඩා කරගන්න අපි data ආකෘතියක් හදාගෙන තියෙනවා Python ඇතුලේ. අපි ඒ වගේම list කියලා කියනවා. හරි එතකොට බලන්න අපි list එකේ ලක්ෂණ බලමු. හරි list are ordered collection of objects. ඒ කියන්නේ මෙතන list එකක් කියන්නේ මොකක් හරි objects වල order මේ order කියන්නේ පිළිවෙලටම තියෙන්න ඕනේ නැහැ. හරි මොනවා හරි string ද float ද integer ද ඔය ඕන mix එකේ තියෙන්න පුළුවන්. ඒ objects කියන්නේ මෙන්න මේ values. හරි මේක අපි object එකක් කියලා කියනවා. මේ object වල එකතුවක් තමයි list එකක් කියලා කියන්නේ. heterogeneous ඒ කියන්නේ මම කිව්ව දේ තමයි mix of data types. ඕනම data type මේ list එකක ඕනම data type එකක් තියෙන්න පුළුවන්. හරි අර මම string එකේ කතා කරා වගේම තමයි list එකේ මේ බලන්න list එක ඇත්තටම මෙන්න මේ විදිහට තමයි හැදෙන්නේ list එක. මේ විදිහට හැදලා මේ එක කාමර ඇතුලේ හරි අපි data ගබඩා කරලා තියාගන්නවා. හරි දැන් string එක string manipulation වලදී අපි කතා කරේ එක string එකෙන් string එකකට අපි බිංදුව 1 2 3 4 දාගෙන කියන්නේ මේක මේ කාමරෙන් කාමරයට තමයි බිංදුව 1 2 3 4 දාගෙන යන්නේ. බලන්න පටන් ගන්න මේක බිංදුව. අපි මේවා කියන index එක කියලා කියනවා. හරි බිංදුව 1 2 3 4 දාගෙන යනවා. අර string එක වගේම තමයි අනිත් පැත්තේ ඉඳලා count වෙනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5. පැහැදිලිද? එතකොට ඔයගොල්ලෝ මේ කවදාවත් ඔය කියන්නේ memory එක ඇතුලේ මෙන්න මේ වගේ ලස්සන කොටුවක් හැදිලා මෙහෙම values ගබඩා වෙන්න මේ කියන්නේ ඇත්තටම මේ logical structure එකක් Python ඇතුලේ දත්ත ගබඩා කිරීම සඳහා අපි හදාගත්ත. එතකොට මේ කියන්නේ list can be nested. හරි nested කියලා කියන්නේ දැන් මේ අපි ගත්තොත් මේ තියෙන එක ලොකු list එකක් තමයි මේ තියෙන්නේ. list එක ඇතුලේ මේ දාන ඒවා අපි items කියලා කියනවා.
හරි items එතකොට මේ ලිස්ට් එකක් ඇතුළේ එක තැනක ඕන තවත් ලිස්ට් එකක් තියෙන්න පුළුවන් ඒ ලිස්ට ඇතුළ තව ලිස්ට එකක් තියෙන පුළුවන් වගේ ලිස්ට එකක් ඇතුළෙන් මේ අපි ඩේට ස්ටෝ වෙවි තියෙන පුළුවන් අපි ඒවගෙන නෙස්ටඩ් ලිස්ට එක ලිස්ට එකක් ඇතුළ ලිස්ට එක හරි ලිස්ට් මියටබල් කියල කියන සාමාන්‍යයෙන් හරි අපි කියන්නේ මෙහෙමයි දත්ත වෙනස් කරන්න පුළුවන් ලිස්ට එක ම හදලිවරුණට පස්සේ ඕන මට මේක මෙතනින් අයි කල මේට වෙන වැලිව එකක් දාන්න පුළුවන් හරි ඇතරම මියටබල් සහ ඉමියටබල් කියන ඩේට ටයිප්ස් දෙකක් තියෙනවා ඒලි මියටබල් සහ ඉමියටබල් කියන ඩේට ටයිපි සරලා අදහස මේක නමුත් ඇත්තම අදහස ගත්තුතේම අපි හැමතිස්සෙම ඩේට එක වෙනස් කරද්දී වෙනම ඔබ්ජෙක්් වෙනම ඔබ්ජෙක්් රෙෆරන්ස එකක් හැදෙනවා මෙමරිය එක එක තමයි මියටබල් කියන කිය දැන්ට එච්චර දුරයන්න නැතුව දැන්ට මෙහ මතක මියටබල් කිය වෙනස් කරන්න පුළුවන් කියන මට ලිස්ටා ඩයිම ලිස්ට කියල කියන්න ඩයිමික් කියල කියන්න ලිස්ට කොම හැදුවට ඕකෝන්න අපට තව දික්කරගෙන දික්කරගෙන යන්න පුළුවන් හරි එතකොට මෙන්න මේවටික තමයි ලිස්ටොල ලක්ෂ අපි එතකට කොහොමද මේ ලිස්ට එකක් හදන්න හොඳට මතක තියාගම දැන් අපි මේ ප්‍රෝග්‍රමින් වල මයිම මයිකසෝෆ් කල මෙම කොටුවක් ඇදර පයිතන්ල මෙම කොටුවක් පන්න බෑ අපි පයිතන්වල ලිස්ට එකක් හදන මේ ස්පයා බ්‍රකට් සොලින් තමයි ලිස්ට එකක් හදන්න දැම් ලිස්ට එකක් හදන්න කලින් අපි මොකද කරන්නේ ලිස්ට කර නමක් දාගෙන ඔන්නකට මයි ලිස්ට කර සමාන ලකුණ දැම්ම මේ ස්කයා බ්‍රකට් ඇතුළේ කමා දදා අපි ලිස්ට එක අයි මෙතිි මතක තියාගත යුතු දේ තමයි ස්ට්‍රිං එකක් කෙනවන අපි මොනවද දාන්න ඕන අනිවාරෙන් අර සිංගල් කෝට් එක දාන්න පෝට්ස් දාන්න ඕන ස්ට්‍රිං වෙන ෆලෝට් ඉන්ටිජ වගේ නොන එහෙම දාන්න ඕන නෑ එතෝට මේ විදිහර මේ ලිස්ට එක මම මෙතන මේ පයිතන් ඇතුළේ හදල තියෙනවා කල්ල පෙන්න්න මේ බලන්න මම මයි ලිස්ට් කියල හැදවා මේක මස් කරන්න ඔන්න හැදවා හරි එතකොට මම මෙතන මයි ලිස්ට් කියල ගැහුවට පස්සේ ඔන්න බලන්නේ මම හදපු එක අවුපුට්ට විදිටනවා මම පලවිනි දවස කියල දුන්න පලව දෙවනි දවසගේ කියල දුන්න කොහොමද අපි වේරියබල් එක ඩේට ටයිප් එක බලන්න කියලා කොහොමද ටයිප් එක බලන් ටයිප් කියල ගැහුව වරහන් දැම්ම මයි ලිස්ට තෝට මේක ටයිප් එක මොකක්ද ක්ලාස් කියලනවා ක්ලාස් කියල ඇවිල්ල ලිස්ට් කියලන තේරුවද තොරම අපි හදල තියෙන ලිස්ට එකක් තමයි හදල තියෙන හරි එතකොට ගත්තා මේකේ අරවගේම තමයි හරි ස්ට්‍රිංවල වගේම තමයි අපිට අර එකින් ඉන්ඩෙක්ස් යස් කරලා අපිට එලිමට ඇක්සස් කරන්න පුළුවන් හරිද දැම් මේක බලන් මයිලිස්ට් 3 මයිලිස් 3 කියල කියන්නේ එබල බින්දුව 1 2 3 පො ඩෝක් තමයි එන්න ඩෝ කියනක මේ සිංගල් කෝට් එක එනවා මයිලිස් 2 දෙකේ ඉදා 4 වෙනකං හැබැයි 4 ගණන් ගන්න නතවට මේකයි සොයි මේකයි දෙකයි දශෙන් බිදුව එක ඩෝක් කියන එක තමයි එන්න හරි ලිස්ට එකක් කියනකොට මේ බලන් සිංගල් වැලිුව එකක්න මේ විදිහට එන්න ලිස්ට එක ඇතුළේ තියෙන එකක්නම් අපිට දැන් මෙතන ගත්තොත් මේ වැලියස් දෙකක්න තියෙන්නේ හරි දෙකේ ඉදා 4 දෙකයි 3යි කොට ඒ අපි අවුපුට් එක දෙන්න ලිස්ට එකක් විදිහට ඒක හොඳට මතක තියාගන්න හරි ඊට පස්සේ අපි ඔන්න දැන් මේ ලිස්ට් එක තියෙනවානේ ලිස්ට් එකේ තියෙන්නේ එක ඒ 2.0 ඩෝක් කැට් කියන එක තමයි මට මේ ලිස්ට් එක දික් කරන්න ඕන තව කොටු දෙකක් දාන්න ඕන මේකට හරි දැන් මෙතන බිංදුව 1 2 3 4 වෙනි කන්නේ තියෙන්නේ හරි මම මොකද කරන්නේ මේ බලන්න my list කියලා එකක් තියෙනවා හරි මෙහෙම හිතන්න right මේ හැමතිස්සෙම අපි හොඳට මතක තියාගන්න දැන් ඉස්සරහට අපි කරන මේ කැල්කියුලේෂන් වලදී එහෙම මේ ඕගොල්ලෝ මෙන්න මේ වගේ ඒවා දකිනවා හරි මේ වගේ ඒවා දැක්කට පස්සේ ඕගොල්ලෝ අනිවාර්යෙන් ඔළුවට ගත යුතු දේ තමයි කොහොම බලද්දි තමන්ගේ දකුණු අත පැත්තේ තියෙන දේ සිද්ධ වෙලා තමයි වම් පැත්තට එන්නේ තේරුණාද දකුණු අත පැත්තේ තියෙන දේ සිද්ධ වෙලා තමයි වම් පැත්තට එන්නේ ඒ කියන්නේ දැන් ඔන්න my list කියලා එකක් තියෙනවා දැන් my list කියලා තියෙන්නේ අපේ මෙන්න මේ list එක හරි ඔය list එක තියෙනවා my list එකට එකතු වෙන්න කියලා කියනවා මේ මෙතන මේ තවත් list එකක් 5 rat කියන එක හරි බලමු එතකොට මෙන්න මේකට 5 rat කියන එකත් එකතු වෙලා ඒක සමාන කරගන්න කියනවා my list කියන එකට හරි my list එක දැන් අලුත් වෙනවා ටැලි දෙකක් එකතු වුණා ඕන කරලා බලමු my list 5 rat එතකොට
මේක දැන් මම my list කියලා ගැහුවට පස්සේ උත්තරේ එන්නේ මොකද්ද? දැන් කලින් my list එකේ තිබුණේ 5යි, දැන් මේකේ කෑලි 7ක් ඉන්න ඕනේ. තේරුණාද? මේ 5යි rat කියන එක මේ අන්තිමට ඇඩ් වෙලා තියෙන්නේ. තේරුණාද? හරි. ඊට පස්සේ බලන්න ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. ඇයි මෙහෙම වෙන්න බැරිද? මෙහෙම වෙන්න බැරිද? අපි මේ ලිස්ට් එකක් ගත්තොත් එහෙම. ලිස්ට් එකේ හිතන්න මම ඩොග් වෙනුවට මෙතන ලයන් දාන්න ඕනේ කියලා. මට ඕන නම් ලිස්ට් එකක අගයන් වෙනස් කරන්න පුළුවන්. ඒ නිදහස තියෙනවා. හරි. ඒවා replace an item of a list in a list. my list කියන ලිස්ට් එකේ තුන්වෙනි item එක, තුන්වෙනි index එක ලයන් කරන්න. හරි. එතකොට මම මෙන්න මේක මෙහෙම දෙන්න. බලන්න. දැන් අපේ ලිස්ට් එක තිබුණේ මෙන්න මේ විදිහට. එතකොට මේකේ බිංදුව 1 2 3. දැනට තුන්වෙනි එක තියෙන්නේ ඩෝ. දැන් මම දෙනවා my list එකේ තුන්වෙනි එක මම ලයන් කරන්න කියලා දෙනවා. හරි. ලයන් කියන එක ඔන්න ඔය ස්ට්‍රිං එක දාගන්න කියලා කියනවා. ඊට පස්සේ මම ආයෙ my list කියලා දානවා. එතකොට මෙතන dog වෙනුවට lion එනවා. දැක්කද? මේ මෙතන dog එක මෙතන lion එකෙන් replace වෙනවා. පැහැදිලිද? ඒ වගේම අපි හිතමු දැන් මෙතන මට ඕනේ නම් මේ මුල් ලිස්ට් එකේ දැන් අපි එක item එකයි වෙනස් කරන item දෙක තුනක් එකට අල්ලලා වෙනස් කරන්න ඕන නම් අපිට මේ විදිහට කරන්න පුළුවන්. දැන් අපි ගමු දැන් මේකනේ අපේ තියෙන ලිස්ට් එක, අන්තිමටම ඇවිල්ලා තියෙන ලිස්ට් එක මේක. මේ ලිස්ට් එකේ අපිට ඕනේ නම් දෙකේ මෙතන ඉඳන් මෙතන වෙනකම් මේ ටික හරි වෙනකම් 2.01 ලයන් කැට් නැතුව AAA ටයිගර් 777 කියලා දාන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මේ දෙවනි ඉන්ඩෙක්ස් එකෙන් පටන් අරගෙන 5 වන තුරු. එතකොට 5 ගණන් ගන්නෙ නෑ. 1 2 3 4 5 මේක ගණන් ගන්නෙ නෑ. හරි. එතකොට දෙකේ ඉඳන් මෙන්න මෙතෙන්ට මෙන්න මේ ටික වෙනුවට මෙන්න මේ ටික ආදේශ කරන්න කියලා තියෙන්නේ. හරි. එතකොට බලන්න. එහෙම ආවට පස්සේ බලන්න. එතකොට දැන් මේකනේ මේක තමයි දැන් අපේ අන්තිම අවුට්පුට් එක උනේ. දැන් මේක වෙනස් කරාට පස්සේ අපේ අවුට්පුට් එක වෙන්නේ බලන්න 1.2 ලයින් කැට් වෙනකොට ඒ ටයිගර් 777 එනවා. තේරුණාද? මේ ඇවිල්ලා තියෙන්නේ. අපි යම්කිසි ලිස්ට් එකකින් යම්කිසි කොටසක් විතරයි චේන්ජ් කරලා තියෙන්නේ. තේරුණාද? හරි. රයිට්. ඊට පස්සේ ගත්තොත් එහෙම ආපහු අපිට ඕන නම් අපි ඔය දැන් අලුතෙන් එකතු කරපු කොටස දෙකේ ඉඳන් 5 වෙනකම් ඒ ටික අයින් කරන්න ඕන. අයින් කරලම දාන්න. එතන මෙන්න මේ ටික අයින් කරලම දාන්න ඕන ලිස්ට් එකේ. මේ බලන්න remove items. මම මොකද කරන්නේ? items remove කරන්න නම් හරි my list කියලා ගැහුවා. මට දෙකේ ඉඳන් 5 වෙනකම් items remove කරන්න ඕනේ. ඒ remove කරන්න කියන එක කියන්නේ මෙන්න මේ ලකුණ. මේ අතර මෙතන කියන්නේ empty list එකක් කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. හරි? මොකුත් නැහැ කියන එක. දෙකේ ඉඳන් 5 වෙනකම් මොකුත් නැහැ. එතකොට මෙතන ඉඳන් මේක වෙනකම් මොකුත් නැහැ. ඔය ටික හිස්. එතකොට පෙන්නන්නේ අපිට 1 A 5 5 5 පැට් කියන එක තමයි පෙන්නන්නේ. හරිනේ. 1 A 5 5 5. තේරුණාද? හරි. ඊට පස්සේ ගත්තොත් අපි ගමු දැන් මේ ලිස්ට් එකේ length එක හොයන්න ඕන. හරි. අර string එක length එක හෙව්වා වගේම තමයි මොකද length එක හොයන වචන len my list 4 එන්නේ. තේරුණාද? ලිස්ට් එක length එක හොයන එක. පැහැදිලිද? මෙන්න අපි ඔන්න දැන් ලිස්ට් වලින් චුට්ටක් ගැඹුරට යනවා. හරි මේ ලිස්ට් කියන එක හරි ඉන්ටරෙස්ටිං. හරි. අපි nested list කියන කොටසට යනවා. nested list කියලා කියන්නේ ලිස්ට් එකක් ඇතුලේ තවත් ලිස්ට් එකක්. තේරුණාද? ලිස්ට් එකක් ඇතුලේ තවත් ලිස්ට් එකක්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම හරි මේ බලන්න. මම හොඳට බලන්න. හරි. මම ඉස්සලා foods කියලා ලිස්ට් එකක් හදලා තියෙනවා. foods කියන ලිස්ට් එකේ හදලා තියෙනවා vegetable කියලා එකක් තියෙනවා, cereal කියලා එකක් තියෙනවා, fruits කියලා එකක් තියෙනවා, drinks කියලා එකක් තියෙනවා. එතකොට මේ ලිස්ට් කියන foods කියන ලිස්ට් එකේ items කීයක් තියෙද? 4. හරිද? 4. මේ බලන්න. එතකොට මේ ලිස්ට් එක අපිට normal විදියට මෙහෙම හැදිලා එනවා. හරි. මම ඊට පස්සේ මොකද කරන්නේ? foods 2 කියලා ගහනවා. foods 2 කියලා විතරක් ගැහුවොත් එහෙම නිකන් හිතන්න මම මේ ඕනම කරලා පෙන්නන්න. හරි. right
ෆුඩ්ස් කියල එක ගැවු හරි ඊට පස්සේ මොකද වෙන්නේ මම ෆුඩ්ස් 2 කියල ගැහුවොත් මොකද වෙන්නේ ෆුඩ්ස් 2 තොට බින්දුව එක දෙක උත්තරෙන් වන ෆුඩ්ස් කියල උත්තරෙන්න හරි මොකද කරන්න ෆුඩ්ස් 2 සමානයි ෆුඩ්ස් 2 සමානයි මෙන් මේක ගහන මැංගෝ බනාන ඔරේන්ජ් කියල ගහන හරි මැංගෝ බනාන ඔරේන්ජ් කියල ගහන දැන් මෙතෙන්දි වෙන්න මොකක්ද මේ ෆුඩ්ස් වල 2 කියන එක මේ ෆුඩ්ස් කියන එක ඇතුළේ මේක වෙනුවට මේ තුනම රිංගනවා තේරුණාද මේක මේ ෆුඩ්ස් කියන එක කෑල්ල වෙනුවට මේ තුනම රිංගනවා තේරුණාද ඔන්න දැන් රිංගුවා එතකොට දැන් ඔතන ෆුඩ්ස් කියලා කෑල්ලක් නැහැ ෆුඩ්ස් කියන කෑල්ල වෙනුවට තියෙන්නේ ඔය මැංගෝ බනානා ඔරේන්ජ් කියන දැන් මට ආපහු ලොකු ලිස්ට් එක බලාගන්න ඕන ඔන්න බලන්න වෙනද වෙජිටබල් සීරියල් තියෙනවා ෆුඩ්ස් කියන එක ඇතුළට මොකද වෙලා තියෙන්නේ රිංගලා මේ තේරෙනවද මේ ෆුඩ්ස් කියන එක වෙනුවට මේ ටිකම රිංගලා ඇයි මම මේ ෆුඩ්ස් දෙක අතර තමයි ගැවුවේ රින්ග්ස් කියන එක එහෙම කියනවා පැහැදිලිද හරි එතකොට ඔන්න මෙතන මේ නෙස්ටඩ් ලිස්ට් එකක් ඇප්ලයි වෙලා තියෙනවා තේරුණාද නෙස්ටඩ් ලිස්ට් එකක් ලිස්ට් එකක් ඇතුලේ තව ලිස්ට් එකක් තේරුණාද හරි එතකොට මේ බලන්න මේ ලිස්ට් එකක් ඇතුළේ ලිස්ට් එකක් ඇඩ් වෙනකොට මේකත් ඉන්ඩෙක්ස් වෙනවා දැන් බලන්න මේ ලොකු ලිස්ට් එක ගත්තොත් මේ ඉන්ඩෙක්ස් වෙන හැටි බලා ගන්න හරි මේකනේ බිඳුව අපි මුලින්ම සලකපු විදිහට මේක බිඳුව මේක 1 ෆෘට්ස් නේ 2 එතකොට මේ ඔක්කොම ටික තමයි 2 මේක 3 පැහැදිලිද බිඳුව 1 2 3 ඔය විදිහට තමයි මේක වෙන්නේ හරි හැබැයි මෙතන මේක ඇතුළේ ලිස්ට් එකක් නේ තියෙන්නේ මේක ආයසරයක් ඉන්ඩෙක්ස් වෙනවා බිඳුව මැංගෝ කියන්නේ බිඳුව බනානා කියන්නේ 1 ඔරේන්ජ් කියන්නේ 2 ඔය විදිහට ඉන්ඩෙක්ස් එක හරි එතකොට දැන් අපි ෆුඩ්ස් දෙකේ දෙක ගැහුවොත් ඒ කියන්නේ දෙවන ඉන්ඩෙක්ස් එකේ ඒක ඇතුළේ තියෙන දෙවනි එක ගත්තොත් දැන් මේක බිඳුව වෙජිටබල් කියන්නේ බිඳුව සීරියල් කියන්නේ 1 මේක තමයි 2 ඔන්න ඕක මේක ඇතුළේ දැන් ඔන්න ෆුඩ්ස් 2 විතරක් තිබුණා නම් මේ සෙට් එකම එනවා හරි ෆුඩ්ස් 2 ඇතුළේ 2 තියෙනවා ලොකු ඉන්ඩෙක්ස් එක ඇතුළේ පොඩි ඊළඟ ලෙවල් එකේ ඉන්ඩෙක්ස් එක වෙනවා මේක බිඳුව 1 2 ඒ කියන්නේ දෙකේ දෙක කියන්නේ ඔරෙන්ජ් කියන එක තමයි අවුට්පුට් එක විදිහට දෙන්නේ තේරුණාද මේ ඉන්ඩෙක්ස් වෙන ක්‍රමය තේරුණාද ඉන්ඩෙක්ස් වෙන ක්‍රමය very important හරි අපි ඔන්න මේක කරලා බලමු හරි එතකොට මම ගත්තොත් එහෙම මේ බලන්න හරි මම ෆුඩ්ස් 1 කෝ උත්තර කියන්න හරි ෆුඩ්ස් 1 කියලා ගැහුවොත් මොකක්ද දෙන්නේ මේකේ උත්තරේ ෆුඩ් 0 කියලා ගැහුවොත් ඔය කට්ටිය කියන්න හරි ඉන්ටරැක්ට් වෙන්න හරි කියන්න බලන්න ෆුඩ්ස් මම ගහනවා ෆුඩ්ස් 0 උත්තරේ මොකද ෆුඩ් 0 එකේ උත්තරේ වෙජිටබල් හරිද ෆුඩ්ස් 1 එකේ උත්තරේ ෆුඩ්ස් 1 එකේ උත්තරේ මොකද සීරියල් ෆුඩ්ස් 2 එකේ උත්තරේ තනි වචනයක් නෙවෙයි දැන් අර සෙට් එකම හරි කීයද මැංගෝ බනානා ඔරේන්ජ් තේරුණාද හරි ඊට පස්සේ මම ෆුඩ්ස් 4 එක ගහුවා සෝරි ෆුඩ්ස් 3 එක ගහුවා මොකද්ද ඩ්‍රින්ක්ස් තේරුණාද ඔන්න ඔය විදිහට තමයි එන්නේ හරිද ඊට පස්සේ දැන් අපි මෙතන මේ කරනවා මෙම්බර්ෂිප් හරි ඔයගොල්ලෝ චුට්ට වෙලා කියන්න පුළුවන් නේද හරි දැන් මෙම්බර්ෂිප් ටෙස්ට් එක කරලා හරි මේක තියනවා ලිස්ට් වල කරන්න තව ටිකක් හරි මට ප්‍රශ්නයක් නෑ ඔයගොල්ලෝ ඉන්න පුළුවන් නම් මම කරන්නම් හරි right මොකද පටන් ගන්නකොට විනාඩි 15ක් විතර පරක් වුණා මේ වැස්ස හින්දා ළමයිට ජොයින් වෙන්න බැරි හින්දා හරි right බලන්න ඊට පස්සේ අපි මේ ඉන්ඩෙක්ස් එක සර්ච් කරනවා කියලා සර්ච් කරන්න ඕන හරි මම දෙනවා drinks in foods
මේකෙන් අහන්න මොකක්ද අපි මේකෙන මෙම්බර්ෂිප් ටෙස්ට් එකක් කරනවා කියලා කියන එක හොඳට මතක වෙන මේක ගොඩාක් පැටලෙනවා හරිද මෙම්බර්ෂිප් ටෙස්ට් එක මේකෙන් කියන්නේ drinks in foods කියන ලිස්ට් එක ඇතුලේ drinks කියන එක තියද කියලා අහන්න හරි එතකොට මේ බලන්න මේ තියෙනකෝ අපේ ෆුඩ්ස් කියන ලිස්ට් එක මේකනේ හරි මේ ෆුඩ්ස් කියන ලිස්ට් එක ඇතුලේ ඩ්‍රින්ක්ස් කියන එක තියද ඔව් මේ තියෙන්නේ ඩ්‍රින්ක්ස් කියන එක තියෙනවා හරි හරි එන්නේ true කියලා එනවා හරි මම මෙහෙම දෙනවා හරි drinks in foods නැතුව මම මෙතෙන්ට දෙනවා banana in foods මේ ෆුඩ්ස් කියන ලිස්ට් එක ඇතුලේ බනාන කියන එක තියද හරි කියන බල ඕ දැ හැමෝම මෙහම බැලුවට පස්සේ තේර ඉතිං බනාන කියන එක තියෙනවාන කියන නමුත් මේකට උත්තරේ එන්නේ ෆෝල්ස් හේතුව මොකද අපි මේ දැම් මෙහෙම බලන්නේ අපි මෙම්බර්ශිප් එක ටෙස් කරනකොට අපි බලන්න ප්‍රධානම ලිස්ට එක ඉන්ඩෙක්සස් ටික විතරයි බලන්න හරි ෆුඩ්සල බින්දුව ෆුඩ්සල එක ෆුඩ්සල දෙක ෆුඩ්සල 3 එතකොට අපිට කෙලින්ම අයිටම් එකක් පේන්න තියෙනවා නම් ඒ අදාළ ඉන්ඩෙක්ස් එකට ඒක true කියලා දෙනවා. හරි? දැන් මේක වෙන්නේ බනානා කියන එක ෆුඩ්ස් ඇතුලේ තියද? ෆුඩ්ස් ඇතුලේ තියෙන හැබැයි ඒක ෆුඩ්ස් ඇතුලේ තවත් ලිස්ට් එකක් ඇතුලේ තමයි තියෙන්නේ. ඒක නිසා මේක false එන්නේ. තේරෙනවද? මෙතනින් අදහස් කරන්නේ බනානා කියන එක ලිස්ට් එකේ නෑ කියන එක. එතන කියන්නේ අපි අර ෆස්ට් ලෙවල් සර්ච් එකේදී අහුවෙන්නේ නෑ කියන එක. මම මෙහෙම දෙනවා. බනානා කියන එක ෆුඩ්ස් 2 දෙනවා හරි බනාන කියන එක ෆුඩ්ස් 2 තොර මේක ෆුඩ් වල 0 ෆුඩ් වල 1 ෆුඩ් වල 2 මේ කියන්න බනාන කියන එක ෆුඩ් වල 2 එක ඇතුලේ තියද මෙන්න මේක ඇතුලේ තියද කියලා අහනවා හරි ඔන්න එතකොට true දෙන්න කෙලින්ම ඇයි අපි මේ කෙලින්ම අයිටම් එකක් ඇතුළට මේ බිල බලන්න කෙලින්ම අපිට අහු වෙනවා බනාන කියන එක තියද ෆුඩ්ස් ගත්තොත් ඒ ෆුඩ් ලිස්ට් එකේ ඉඳන් අපි මේ ඩ්‍රින්ක්ස් සීරියල් වෙජිටබල් අපි බලද්දි ඒගොල්ලෝ තව ලිස්ට් එකක් ඇතුළට ගිහිල්ලා නෙවෙයි තියෙන්නේ. හරි? මෙහෙම හිතන්නකෝ ෆුඩ්ස් කියලා පෙට්ටියක් තියෙනවා. හරි? මෙහෙම හිතන්න ඔය ෆුඩ්ස් කියන පෙට්ටියේ හරි එළවලු තියෙනවා. හරි? ධාන්‍ය වර්ගයක් තියෙනවා. ඩ්‍රින්ක් මේ මොන හරි බීම જાතික් තියෙනවා. හරි? ඔය ලොකු පෙට්ටිය ඇතුලේ තව පොඩි පෙට්ටියක් තියෙනවා. ඔය පෙට්ටිය ඇතුලේ අම්බයි කෙසෙලුයි දොඩනුයි තියෙනවා. අපි ලොකු පෙට්ටිය ඇරියට පස්සේ අපිට කෙහෙල් ගෙඩි පේනවද දොඩම් ගෙඩි පේනවද අඹ ගෙඩි පේනවද නෑ ඒක අර පොඩි පෙට්ටියෙන් වෙහිලා තියෙන්නේ අන්න ඒ විදිහට හිතන්නකො ලේසි හරි දැන් මෙතන ෆුඩ්ස් 2 කියලා කියන අපි ඒ පොඩි පෙට්ටියත් ඇරලා බලමු පොඩි පෙට්ටියත් ඇරලා බලුවොත් පස්සේ අනිවාර්යෙන් බනානා කියන දේ පේනවා රයිට් true තේරුණාද හරි මම මෙන්න මෙහෙම ගැහුවොත් එහෙම දැන් මම ගත්තේ මේ මුල් මේක ගත්තේ vegetable cereal fruits වෙනුවට තමයි මම මේ ටික දැම්මේ. හරි? මම මෙතන banana නැතුව මම මෙතන fruits කියලා ගහනවා. fruits fruits in foods. fruits කියන එකේ fruits කියන එක තියද? කියන බලන්න උත්තරේ. මේක ගත්තොත් false එන්නේ. ඇයි ඒ? අපි මේ fruits කියන වචනේ replace කරා මේ මුළු ලොකු ස්ට්‍රිං එකෙන් ලොකු ගැන ඉන ලිස්ට එකෙන්ම රීපලේස් කරා හරි ඉන්ඩෙන්ටලා තිබුණේ හරි ෆෝල්ස් එන්නේ එතකොට මෙහෙම අපිට ලිස්ට් වල තව ටිකක් ඉගෙන ගන්න තියෙනවා මම මේ සතියේ හරි හෝම්වර්ක් එක හරිද දැන් අනිවාර්යෙන්ම තමන් මේ අද මම කරා ලොකු කොටසක් කවර් කරා හරි ස්ට්‍රිං මැනිපියුලේෂන් වල ඉඳලා හරි ලිස්ට් එකේ භාගයක් යනකම් කරා අපිට තව ලිස්ට් ඉගෙන ගන්න තියෙනවා ටපල්ස් ඉගෙන ගන්න තියෙනවා ඩික්ෂනරි ඉගෙන ගන්න තියෙනවා ඊට පස්සේ ප්‍රෝග්‍රෑම්ස් ලියන්න ඉගෙන ගන්න තියෙනවා හරි මගේ හරි මේ මම දුන්න ටියුට් එක කරන්න මේකේ තියෙන මම අර දුන්න ප්‍රශ්න ටිකක් කරන්න ඒ ප්‍රශ්න ටික කරලා ෆුල් රෙඩි පිට ඊළඟ දවසේ එන්න එහෙනම් අපි අද ක්ලාස් එක නවතමු හැමෝටම සුබ සතියක් ජය වේවා